සුබ දවසක්. අදත් සුපුරුදු පරිදි මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකකින්. අද කතා කරන මාතෘකාව තමයි මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මේක ලොකු පොඩි කාටත් තියෙනවා. ලොකු රෝගයකුත් නොවේ ඇත්ත වශයෙන්ම. මොකද්ද මේ අද කතා කරන මාතෘකාව? මේ කන් කැසීම. විශේෂයෙන්ම කන ඇතුළ. කම් පෙති නොවේ කන ඇතුලේ කැසීම. මේ ගොඩක් අයට තියෙනවා. ඉතින් මේ කන් කැසීම තියෙනකොට වෛද්‍යවරුන්ට වැදගත් වෙන්නේ කොහොමද? පැති කීපයකින් වැදගත් වෙනවා. මොකද කනක් කසනකොට ගොඩක් අය කරන්නේ මොකද්ද? අතට අහුවෙන දෙයක් දාලා ඉතින් මේ කන කූරු ගන්නවා. ඉතින් මෙතෙන්දී කනට දාන දේවල් තමයි යතුරු, පෑන් පැන්සල්, ඉරටු, මේ කොටන් බඩ්ස්, මෙන්න මේ වගේ දේවල් දානවා. දාලා ඒකෙන් කන කසනවා. ඉතින් මොකද්ද මේවා කළාම සිද්ධ වෙන්නේ කනට කියලා බැලුවොත් කනට අනුතුරු කරගන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා කනේ කැලි 3ක් තියෙනවා. පිට කන, මැද කන, ඇතුල් කන. කන ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක අපි අපේ වෙනත් වීඩියෝ එකක සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් මේ වගේ දේවල් යොදපුවාම මොකද්ද සිද්ධ වෙන්නේ? මේ කන ඇතුලේ තියෙන ආරක්ෂිත පටලය, විශේෂයෙන්ම සමේ තියෙන ආරක්ෂිත බැරිය එක බිඳ වැටෙනවා. බිඳ වැටිලා ඊට පස්සේ විස බීජ ඇතුළෙන්ට පටන් ගන්නවා. ඉතින් මේ විස බීජ ඇතුළු වීම ආකාර කීපයකට වෙන්න පුළුවන්. එකක් තමයි කනේ කැක්කුමක් විදිහට තමයි ගොඩක් වෙලාවට එන්නේ. කනේ කැක්කුමක් විදිහට ඇවිල්ලා ඊට පස්සේ කන අල්ලන්නොත් බැරි තරමට වේදනාව ඇති වෙනවා. කන වටෙත් ඇති වෙනවා. කම්පෙති ඊට පස්සේ රතු පාට වෙන්න පුළුවන්. කනේ සිදුර වැහෙන්න පුළුවන්. ඒ වගේම කන ඇතුලේ සැරව ගලන තත්වයක් එන්නත් පුළුවන්. ඉතින් මේ මෙවැනි දේවල් කළාම ඊට වැඩි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ මොකද්ද? සමහර විට මේ කම්බරේ අපි කියන ඊයේ ඩ්‍රම් එක මේ හානිය සිද්ධ කරගන්න පුළුවන්. ඒතර කම්බරේට හානියක් සිද්ධ වුණොත් ඒක ඊටාම සැලකිල්ලෙන් බෙහෙත් කරන්න ඕනේ. මොකද ඒක හරියට සිද්ධ නොකළොත් කම්බරේ සිදුරක් හිටිනවා. සිදුරක් හිටියොත් සමහර ජීවිත කාලේ පුරාම ඒක හදාගන්න බැරි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ. එතකොට කනට විස බීජ යනවා. නිරන්තරයෙන්ම කන පැසවන්න ගන්නවා, සැරව ගලන්න ගන්නවා. නිදහංගත තත්වයක් එන්න පුළුවන් මේ කන්බරේට හානි වුණොත්. ඒක හරියට ප්‍රතිකාර නොකළොත්. ඉතින් ඒක වැඩිපුර සිද්ධ වෙන්නේ මේ වගේ දේවල් කන ඇතුළට දාලා මේ කන සුද්ධ කරන්න කියලා, එහෙම නැත්නම් කසන්න කියලා ගියාම. ඉතින් සමහරව හිතනවා මේ ගොඩක් වෙලාවට මේ කන් සුද්ධ කරන්න ඕනේ හැමදාම. නෑවට පස්සේ කන සුද්ධ කරන්න ඕනේ කියලා ඒව දානවා කන ඇතුළට. විශේෂයෙන්ම දාන කොටන් බඩ්ස්. ඒව දාලා කන සුද්ධ කරනවා. නමුත් එහෙම අත්‍යවශ්‍ය වෙන්නේ නෑ. ඒව කරන්න ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් අපි දන්නවා මේ නෑවට පස්සේ ගොඩක් වෙලාවට කොහොමත් කනේ වතුර ටිකක් හිටිනවා කම්පෙත්තේ. එතකොට ඒක කරන්න ඕනේ තමන් ওই පිහදාන තුවාලයෙන්ම, එහෙම නැත්නම් තමන්ගේ වෙනත් ටිෂු එකක් අරගෙන, එහෙම නැත්නම් පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන ඒ පිට කනේ පෙත්ත හරියට තියලා ඒ වතුර ටික ඇබ්සෝබ් කරන්න පුළුවන්. කන ඇතුළට දාන්න නැහැ කිසි දෙයක්. ඒක තමයි මතක තියාගන්න ඕනේ. කනේ සිදුරෙන් ඇතුළට කිසි දෙයක් දාන්න බෑ. දැම්මොත් ප්‍රශ්න එනවා. එතකොට මේ පිරිසිදු දෙයකින් මේ පිට කනේ තියෙන තෙත ගතිය අඩු කරගන්න පුළුවන්. ඒක තමයි කරන්න ඕනේ. නමුත් කන ඇතුළට යමක් දාන එක නොවේ සිද්ධ කරන්න ඕනේ. හැබැයි ඉතින් නානකොට කුඩා ළමයින්ගේ බොහෝ දුරට වතුර යන්න පුළුවන්. වැඩිහිටියන්ගෙත් යන්න පුළුවන්. ඉතා කුඩා ළමයින්ගේ වතුර ගියොත් හොයන්නත් බෑ. මොකද දරුවට කියන්න බැරි නිසා. සමහර විට ඔන්න කන පැසවල දරුවගේ ඒ පැසවන තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කලින් වතුර ගිහිල්ලා නාවද්දි. නමුත් දරුවට කියන්න බෑ. අපි දන්නවා තේරෙන කෙනෙකුට නම් කියන්න පුළුවන් කන ඇතුළට වතුර ගියාම කන කුරුකුරු ගන්නවා කියලා. කනේ වතුර හෙලවෙනවා, ඇහෙනවා. ඒ වගේ වෙලාවක කරන්න ඕනේ ඉතින් කනට වතුර හොඳට දාලා කන පුරවල ඉවර වෙලා පිරිසිදු වතුර දාලා ආය අනිත් පැත්ත හරවුවාම මේ වතුර ටික යනවා. එහෙම නොකළොත් යන්නේ අර බබල්ස් ඇතුලේ වාතයත් එක්ක මිශ්‍ර වෙලා තිබිලා වතුර හිටිනවා කන ඇතුලේ. අන්න එතකොට විස බීජ යන්න පුළුවන්. ඉතින් කන කැසීම ඇති වෙන්නේ බොහෝ දුරටම කනට විස බීජයක් ගියොත්. මේක බැක්ටීරියා වෙන්න පුළුවන්, වෛරස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දිලීර වෙන්න පුළුවන්. ওই ටිකෙන් තමයි වැඩිපුරම වෙනත් රෝගත් හදන්නේ. ඉතින් කන ඇතුළට යමක් දානවා. හැමතිස්සෙම ජීවාණු හරණය කරපු දෙයක් තමයි කන ඇතුළට දාන්න ඕනේ. ඉතින් ගොඩක් අය කරන්නේ ගෙවල් වල මේ කන් හැඳි දානවා. මේ කන් හැඳ කියන එක කීප දෙනෙක් පාවිච්චි කරනවා.
එකම කන් හැන්ද. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද වෙනත් කෙනෙක්ගේ කනේ විස බීජයක් තිබුණොත් ඒ කන් හැන්දම භාවිතා කරොත් අන්න එතකොට අනිත් කෙනාටත් කනට යනවා ඒ විස බීජය. ඉතින් මෙතෙන්දි වැඩිපුරම ප්‍රශ්න ඇති වෙන්නේ මේ දිලිර ආසාදන නිසා. කනට දිලිර ආසාදනයක් ගියොත් නිදන්ගත වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම මේ කසන්න තියෙන ඉඩකඩත් වැඩි. එතකොට ඒ වගේම තමයි බෙහෙත් කරන්න ගියාම සුව වීමත් පරක්කුයි. බැක්ටීරියා ආසාදනයක් නම් වෛරස් ආසාදනය නම් බොහෝ දුරටම ඒ ප්‍රතිකාර කළාම එතනින් වැඩේ ඉවරයි. නමුත් මේ දිලිර ආසාදන ගත්තොත් ටිකක් කල් ගත වෙනවා. ඒක හරියට බෙහෙත් නොකළොත් හොඳ කරන්න බෑ. කල් ගත වෙලා මේ සැරින් මතුවෙනවා. ඉතින් කවුරුත් අහලා ඇති මේ කනේ පුස් ඇති වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය දිලිර ආසාදන තමයි. එතකොට දිලිර ආසාදනයක් ආවොත් බොහෝ දුරට කන සුද්ධ කරන්නත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේ දිලිර වලට එරෙහිව ක්‍රියා කරන ඖෂධ ලබා දෙන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කොයි වෙලේවත් කනට යම් ඖෂධයක් දාන්නේ වෛද්‍යවරයෙක් නියම කළොත් පමණයි. ඉතින් වෛද්‍යවරු කනට ඖෂධයක් දාන්න නියම කරන්නේ බොහෝ දුරට කන්බෙරේ තත්ත්වය පරීක්ෂා කරලා. කන්බෙරේ තත්ත්වය පරීක්ෂා කරලා කන්බෙරේ සිදුරක් නැත්තම් තමයි බොහෝ දුරට පිට කනට ඖෂධයක් දාන්නේ. කන්බෙරේ සිදුරක් ඇති වෙලා තිබුණොත් පිට කනට ඖෂධය දැම්මොත් ගොඩක් දුරට වෙන්නේ අර කලාඳුරෙන් පිට තියෙන දිය වෙලා ගිහිල්ලා මැද කනට යනවා ඒ පිට තියෙන ද්‍රව්‍ය. ඒවා ගියාම මැද කනේ ආසාදන නැති වෙන්න පුළුවන්. අන්න එතකොට ජීවිත කාලෙම සමහර විට සුව කරගන්න බැරි කනේ ආසාදනයක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ වගේම කනක් කසන තවත් හේතු තියෙනවා. එකක් තමයි මේ ඇලර්ජිස්. ඇලර්ජිස් ගැන අපි වීඩියෝස් කරලා තියෙනවා. අපේ වීඩියෝස් වල බලන්න පුළුවන්. ඇලර්ජි එකක් ඇඟට තියෙන අසාත්මිකතාවයක්. අපි දන්නවා ඇලර්ජිස් කියලා නේ ඇඟේ පළු වෙනවා කසනවා. අර දලබෝ ගෑවුනහම මෙන්න. ඉතින් ඒ වගේ ඇලර්ජිස් තියෙනවනම් කම්පැති විතරක් නොවේ කන ඇතුළත් කසන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ඇලර්ජි එකදී අපි දන්නවා කම්පැති රතු වෙනවා විශේෂයෙන්ම කනෙන් දුම් දානවා වගේ ගතියකුත් එන්න පුළුවන්. කන ඇතුළත් කසන්න පුළුවන්. ඒ වගේම තමයි දිලිර ආසාදනය මම සඳහන් කළා කන ඇතුලේ එන්න පුළුවන් කියලා. ඒ වගේම තවත් තියෙනවා කන ඇතුලේ වෙනත් සමය රෝග එන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපිට දක්වන්න පුළුවන් මේ සොරයිසිස් කියන තත්ත්වය. අපි කියන මේ පොතු කබර කියලා එහෙම කියන්නේ සුදු කබර පොතු කබර. මේ විශේෂයෙන්ම පොතු කබර කියන තත්ත්වය කන ඇතුලේ තිබුණොත් අන්න එතකොට කනේ ඒ කසන ගතියක් එන්න පුළුවන්. තවත් තියෙනවා විශේෂයෙන්ම පරපෝෂිත ආසාදන කනට ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කිනිතුල්ලෝ. කිනිතුල්ල ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් කුඩා දරුවන්ගෙත් යන්න පුළුවන්. කිනිතුල්ල වගේ සත්තු ගියොත් අන්න කනේ ආසාදන ඇති වෙනවා. කන කසන්න පටන් ගන්නවා. සමහරට කනේ සැර වෙන්න ගන්නවා. එතකොට විශේෂයෙන්ම සුසුකම් තියෙන වෛද්‍යවරු හරහා තමයි බෙහෙත් කරන්න වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් ගෙවල් වල කාටවත් ඒවට බෙහෙත් කරන්න යන්න බෑ. ඒ වගේම තවත් කන කැසීම ඇති වෙන්න තත්වයක් තමයි මේ කනට මොන හරි දාගත්තොත් බාහිර ද්‍රව්‍යයක්. අපි කියනවා ෆොරින් බොඩි එකක්. ඒවා බොහෝ දුරට කනට යන්නේ කුඩා දරුවෝ තමයි දාගන්නේ. කල් කැට එහෙම නැත්නම් ඔය මකන කෑලි වෙනත් ප්ලාස්ටික් කෑලි කන ඇතුළට දාගන්නවා දරුවෝ. සමහරට දෙමාපියෝ දන්නේ ඕන ටිකක් කල් ගියාම දරුවා කන කසනවා සමහර විට කන අල්ලනවා. ඕන තව ටිකක් දවස් ගියාම කනෙන් සැර වෙන්න ගන්නවා. අන්න එතකොට තමයි කන පරීක්ෂා කළොත් පේන්නේ කන ඇතුලේ යම් යම් ද්‍රව්‍ය තියෙනවා කියලා. සමහර වෙලාවට මේ කොටන් බඩ්ස් වල තියෙන පුළුන් කෑල්ල කන ඇතුලේ ස්ථිර වෙන්න පුළුවන්. අන්න එතකොටත් කාලයක් තිබුණොත් ඔය දිලිර ආසාදනත් වෙන්න පුළුවන්. කන පැසවන්නත් පුළුවන්. මුලදී කනේ කැසීමක් විදිහට ඇති වෙන්න පුළුවන්. තවත් සමහර අවස්ථා අපි දකිනවා මේ කැරපොත්තෝ වගේ සත්තු. ඒ කුඩා එවුන් සමහරට හදිස්සියේ කනට යන්න පුළුවන්. මැස්සෝ යන්න පුළුවන්. මකුළුවෝ යන්න පුළුවන්. මෙතෙන්දි මෙවැනි සත්තු කන තුලට යන්නේ කොහොමද? මේ කම් පෙත්තේ ආශ්‍රිතව එවැනි සතෙක් වැහුවොත් කලබල කළොත් තමයි ගොඩක් වෙලාවට යන්නේ. මේ හොඳට මතක තියාගන්න ඕන කාරණයක් මේක. දැන් කන ළඟ සතෙක් ඉන්නවා නම් අපි හිතමු කනේ සිදුර කිට්ටුවට ඔන්න සතෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් අපි ඉක්මනට හදන්නේ වහාම අයින් කරන්නනේ. අත තියලා අයින් කරන්නනේ යන්නේ. මෙහෙම කරන්න ගියොත් තමයි සතා අර සිදුරට රිංගන්නේ. හැබැයි ස්වභාවයෙන්ම කනේ සිදුර බාහිර කනේ සිදුර හැදිලා තියෙන්නේ ඒ කලාඳුරු හැදෙන්නේ කන ආරක්ෂා වෙන්න. කුමිසත්තුන්ව ඉවත් කරන ගතියක් ඒකේ තියෙන්නේ. හැබැයි මේ සතෙක් ඇතුළට යනවා නම් යන්නේ අර කලබලයට බය වෙලා තමයි ඇතුළට යන්නේ. ඉතින් කනේ පෙත්තේ සතෙක් වහලා ඉන්නවා නම් අපි හිතමු කුඩා කැරපොත්තෙක් එහෙම නැත්නම් මැස්සෙක් මකුළුවෙක්
මගේ සතෙක් ඉන්නවනම් කොයි වෙලාවත් අල්ලන්න යන්න හොඳ නැහැ, කලබල කරන්න හොඳ නැහැ. සතා එතනින් ඉවතට තමයි බොහෝ දුරට යන්නේ. ඇතුළට යන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඇතුලේ පරිසරය උට සුදුසු නැහැ. ඔන්නක මතක තියාගන්න ඕනේ. අපි සද්ද නැතුව හෙළහොල්මනක් නැතුව හිටියොත් සතා ඉවතට යනවා. අන්න එතකොට තමයි සතාව අයින් කරන්න ඕනේ. කනේ වහපු ගමන් කන කිට්ටුවට සිදුර ආසනයට ආපු ගමන් මොනවයි කරන්න ගියොත් උ කලබලලා ඇතුළට යනවා. අන්න එතකොට අනිවාර්යයෙන්ම ඌර කනනාසි සම්බන්ධ වෛද්‍යවරු මුණ ගැහිලා කන සුද්ධ කරගන්න වෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම දරුවෝ අපි ළඟට එක්කන් එනවා, අම්මලා ඉතා කුඩා දරුවෝ අවුරුද්දට අඩු දරුවෝ පවා එක්කන් එනවා. ડોක්ටර් මේ ළමයා කන අල්ලනවා. මේ කන අල්ලනවා, කන කසන්න හදනවා කියලා. එතකොට මම කලින් සඳහන් කළා කුඩා දරුවන්ගේ බොහෝ දුරට එන්න පුළුවන් කනට වතුර යන්න පුළුවන්. කනේ ආසාදන තත්ත්වය මුලදී අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ දරුවා කන ඇල්ලීම මගින්. එහෙම නැත්නම් දරුවට සෙම්ප්‍රතිශ්‍යාව වගේ තියෙනවනම් අන්න එතකොටත් නාසයේ සිරවීමක් සිද්ධ වුණොත් කනත් બ્લોක් වෙනවා. අන්න එතකොටත් දරුවෝ කන අල්ලන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ කනට සත්තු යන්නත් පුළුවන්. ඉතින් දරුවන්ගේ කන පරීක්ෂා කරන හරිම ලේසි, උපකරණ අවශ්‍ය වෙන්නේ. කම්පෙත්ත පිටුපසට ඉහළට කරලා එසෙව්වහම ටෝච් එකක් ගහලා බලන්න පුළුවන් මොනවද තියෙනව නම් පේනවා. මොකද කනේ සිදුර, බාහිර කනේ සිදුර බොහෝ දුරට කෙලින් පිහිටන්නේ දරුවන්ගේ. කම්බරේ පව බලන්න පුළුවන් උපකරණයක් නැතුව. හැබැයි මේක වැඩිහිටියන්ගේ එහෙම කරන්න බෑ. වැඩිහිටියන්ගේ පාර පොඩ්ඩක් වක්‍රව යන්නේ. ඉතින් කවුරු හරි අහන්න පුළුවන් දැන් කන කසනවා නම් ඒ කොහොමද ඒකට මේ කන කැසීම නවත්ව ගන්න කියලා. සමහර අයට කන කසනකොට හරි සනීපයි. මේ සුවයක් දැනෙනවා. හැබැයි ඊට පස්සේ තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් කනක් කසනවා නම් මේකට කොහොමද කරන්න කියන්නේ? ඉස්සෙල්ලාම තමන්ට කරගන්න පුළුවන් මේ විදිහට. එකක් තමයි පිරිසිදු රෙදි කෑල්ලක් ගන්නවා. විශේෂයෙන්ම කොටන් රෙදි කෑල්ලක් අරගෙන කියන්නේ මේක හොඳට අයන් කරනවා. අයන් කරන්නේ මොකටද? මේකේ තියෙන දිලීර වර්ග මේ විනාශ වෙන්න. මේ රෙදි වල දිලීර තියෙනවා, අපිට හැට පේන්නේ නැහැ. එතකොට එහෙම හදාගත්තු රෙදි කෑල්ල හොඳට රවුම් කරලා රෝලක් වගේ හදනවා. හදලා ඉවර වෙලා මේ කන කසනකොට බොහෝ දුරට මේ කන කැසීම වළක්වන ඖෂධ වර්ග තියෙනවා, ක්‍රීම් වර්ග නැත්නම් දියර වර්ගත් තියෙනවා. නමුත් වැඩිපුර භාවිතා කරන එක හොඳයි ක්‍රීම් වර්ගයක්. මොකද කන් බෙරේ පරීක්ෂා කරලා තමයි කන ඇතුළට දාන දියර වර්ග දාන්න ඕනේ. ඉතින් ක්‍රීම් වර්ග බොහෝ දුරට වෛද්‍යවරු නිර්දේශ කරනවා. අන්න එතකොට අර ක්‍රීම් එක ගාලා ඉවර වෙලා රෙදි කෑල්ලේ කනට දාලා කරකවන්න පුළුවන්. මොකද රෙදි කෑල්ල නැමෙනවා මිසක් අර ඇතුළට යන්නේ නැහැ. කම්බරේට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ওই ක්‍රමය තමයි අපි ගොඩක් වෙලාවට උපදෙස් දෙන්නේ මේ කනක් කසන්න. ඒ වගේම කනේ බාහිර සිදුර කසනවා නම් ගොඩක් වෙලාවට Tamanටම කරගන්න පුළුවන් හොඳට අත පිරිසිදු කරලා නියපොතු කොට වෙන්න කපපු ඇඟිල්ල එක කෙලවරේ ටිප් එක මගින් ඒ ක්‍රීම් වර්ගයක් නිර්දේශ කරපු ඇඟිල්ල ගාලා ඒ කම්බරේ පිට හරියට මේ කනේ සිදුර ළඟට තියලා කරකවන්න පුළුවන්. එතකොටත් ඒ ක්‍රීම් ගෑවුනාට පස්සේ අන්න එතකොට කසන ගතිය අඩු වෙනවා. ඒකත් පහසුවේ ගොඩක් වෙලාවට Tamanටම කරගන්න පුළුවන්. හැබැයි හොඳට අත් පිරිසිදු කරලා තියෙන්න ඕනේ, නැත්නම් විස බීජ යන්න පුළුවන්. මොකද ඇඟිල්ලක් කන ඇතුළට දාන්න බෑ. ඒ පිට බාහිර සිදුර ගාවට විතරයි තියන්න පුළුවන්. ඉතින් ඔය කන් කසන තත්වය හරි සුලභව තියෙන හැමතිස්සෙම ගොඩක් අය කැමති දෙයක්. මොකද කන් කසන්න කැමති ගොඩක් අය. මොකද පොඩි සනීපයක් දැනනවා කසනකොට. ඉතින් නමුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් පැහැදිලි ඕගොල්ලන්ට ඒක. ඉතින් තමන් කරගන්න යන්න එපා. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න තියෙනවා නම් වෛද්‍යවරයෙක් කරාම සිද්ධ කරන එක බොහෝ දුරට සෞඛ්‍ය සම්පන්නයි. නැත්තම් සමහර විට හොඳ කරන්න බැරි ගැටලුකාරී තත්ත්ව එන්න පුළුවන්. අපි දන්නවා අද උපදෙස් දෙන්නේ මේ කොටන් බඩ්ස් විශේෂයෙන්ම ගෙදරක තියාගන්නත් එපයි කියලා, දරුවෝ ඉන්න ගෙදරක. මොකද මේ දරුවෝ මේවා අරගෙන සෙල්ලම් කරනවා, කනට දා ගන්නවා. වැඩිහිටියෙක් වුණත් මේ කන සුද්ධ කරන ගමන් මොන හරි ක්‍රියාකාරකමක් සිද්ධ වුණොත්, සමහරට කිවිසුමක් ගියොත්, එහෙම නැත්නම් දරුවෙක් ඇවිල්ලා තට්ටු කළොත්, මොන හරි කලබලයක් වුණොත් අන්න අරක කම්බරේ වදිනවා. වැදිලා කම්බරේ හිල් වෙනවා. එවැනි සිද්ධි හරියට අපි දකින්න රෝවල් වල. ඉතින් ඒක නිසා තමයි මේ කොටන් බඩ්ස් හරීම ඩේන්ජරස්. හරිම භයානකයි. ගෙදරක තියාගන්න හොඳ නැහැ. තියාගත්තත් ඒවා දරුවන්ට අහු වෙන්න තියන්න හොඳ නැහැ. ඒවා කන් සුද්ධ කරන්න ගන්නත් ඒවා. මොකද ඒවයේ තියෙන ඒ පුළුන් කෑල්ල ජීවාණු හරණය කරලා නැහැ. ඒ විස බීජ නැති කරලා නැහැ. ඒක නිසා මේකයි කියන්නේ ඒවා දාලා සුද්ධ කරන්න එපයි කියලා. ඉතින් අදත් මම සමුගන්නවා අමරණා මෙඩ්සර්ව්ස් විශේෂී වෛද්‍ය විද්‍යා channel එකකින්. අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.